වෙන්නේ මම කවදාවත් හිතුවේ නෑ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෝටිපතියෙක් වෙන්න හරි වෙනම නමක් හදාගන්න හරි මං ඒ කිසි දෙයක් හිතුවේ නෑ. මාව වටන්න බිම දාන්න කාටවත් බැරි වුණා. පුළුවන් නම් මේ කලාකාරුවට කලාවේ නාමයෙන් සමාව දෙන්න කියලා. මේ රටේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය කරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කාන්තාවක් ලෙස මුළු ලෝකයටම පණිවිඩයක් දෙමින් ඇය මේ රටේ අග්‍රාමාත්‍යතුමිය වුණා. නමුත් ඇයට අවසානයේගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඇයට දිය හැකි උපරිම විදියේ පරිගැනීම් වලට ලක් කළ කාන්තාවක් බවට ඇය පත් වුණා. අපිට අද කතා කරන්න වෙන්නේ මේ යහපාලනය විශේෂයෙන් මට ඒ ගැන කියන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. මේ සභාවේ සියලු දෙනාම දන්නවා ඇති. මම 12 වසරක් පුරාට මේ දේශපාලනයේ නියැලලා ඉන්නේ. මට අවශ්‍ය වෙච්ච නිසා මේ රටේ විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන් යමක් කරන්නට. එය සපුරා ගන්නට තමයි මම මේ පාර්ලිමේන්තුවට එදාවෙත් අදාවෙත් දැන් ඉන්නේ. එදා මම ඊටම ඕනෑකමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මුළු දකුණු පළාතම නියෝජනය කරන ගැහණිය හැටියට කාන්තාව හැටියට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඊටම අසික්කිත ඊටම පහත් ක්‍රමයකට ඔවුන් මාව පටලව ගත්තා. මට ditth පුරවැස භාවය ගැන සඳහන් කරමින්. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දන්නවා බොහෝ දෙනෙක් හිටියා ඒ විදිහට ditth පුරවැස භාවවල තියෙන. ඒ කිසිවෙකුටවත් ප්‍රශ්නයක් උනේ නැත්තේ ඒ අපේ කොට්ටාසවලම ඔය ගාල්ල දිස්ත්‍රික්කෙම එක්කෙනෙක් තමයි ඒ පිළිබඳ මට නඩුවක් දාලා මාව උසාවියක් ගන්නට අරන් ගියේ. ඒ උසාවිය යන වෙලාවේදී මේ පරිගැනීමේ තිබිච්ච දූෂිත ක්‍රමය උසාවියේ නියෝගයේ ඊටම අවංක ලෙස මම පිළිගත්තා. නමුත් ඉමිග්‍රේෂන් එක ඒ අතුලතින් කරන ලද කුමන්ත්‍රණය මම අද පැහැදිලි කරන්න ඕනේ. ඒ වෙන විටත් මම ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයේ ඉල්ලාස් කර ගැනීමට ලියකියවිලි සියල්ල දී අවසන් වී තිබුණා. නමුත් ඒ උසාවියට ගෙනීමට ඉඩ නොදී එය බ්ලොක් කරමින් මට අවසානයේදී මගේ മന്ത്രി ධුරය අහෝසි වෙන ලෙස කටයුතු කරා. මා මොනතරම් මානසික පීඩනයකට ලක් වුණත් මාව වටන්න බිම දාන්න කාටවත් බැරි වුණා. නමුත් මම අදත් කනගාටු වෙනවා දෙවනි වතාවට මම පාර්ලිමේන්තුවට නැවත පැමිණියේ මේ රටේ සියලු කාන්තාවට උද්‍යෝගයෙන් වැඩ කරන්නට පෙන්වා දීමක් හැටියටයි. කොයිතරම් පහර දුන්නත් කොයිතරම් දුක් ගැහැට ප්‍රශ්න ඇති කරත් ඒ සියල්ලම අභිභවාගෙන මට පුළුවන් වුණා නැවත වතාවක් මේ පාර්ලිමේන්තුවට එන්න. ඔබතුමාලා දන්නවා ඒක මොනතරම් කුරීරු විදිහකට ඒ කටයුත්ත කරා. එදා මම මේ ජනතාවට දීපු සියලු පොරොන්දු සාහසික ලෙස ඝාතනයකට ලක් කරා. මට අවසානයේදී සිද්ධ වුණේ ඔය සියලු දෙනාම කරපු දේ ගැන නිහඬව ඉන්නටයි. නමුත් ඒ නිහඬතාවය මම බිඳගත් ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට පැමිණෙමින් ස්විට්සර්ලන්ත පුරවැසි භාවය මම අයින් කරගත්තා. මං හිතන්නේ මේ සභාවේ තව ඉන්නවා කියලා තව එහෙම එක්කෙනෙක්වත් අතිගරු ජනාධිපතිතුමන් ඇරෙන්න. මට ගට්ස් තිබුණා. මට පුළුවන්කම තිබුණා. ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයට වඩා මේ රටේ ජනතාවට මන් දක්වන ආදරයේ සෙනෙහස කියලා පාන්නට. නමුත් මට සිද්ධ වෙච්ච පාඩු ගැන එකින් එක මම කියන්නට උවමනයි. මොකද මගේ ආදරණීය අම්මා එදා මාව උසාවියක් ගානේ ගෙනියද්දී අය මොනතරම් කනගාටුවට දුකටපත් වුණාද ඇහුවොත් අවසානයේ අය අප අතහැර ගියා. මගේ සැමියා මගේ දියණිය මම මේ පුරවැසි භාවවල අයින් කරගන්නවා දැක්කහම ඔවුන්ට මේක දරාගෙන ඉන්න බැරි වුණා.
අවසානයේදී එය මගේ ජීවිතයට ලොකු ප්‍රශ්නයක් හැටියට පත් වෙන්නට සිදු වුණා. මම මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරන්න ඕන එක දෙයක්. එහෙම නොකළොත් කලාකාරයෙක් හැටියට මං කරන්නේ ලොකු වැරැද්දක්. එදා විජේ කුමාරතුංගයන්ට ඒ අතිශ්‍රේෂ්ඨ කලාකරුවාට නැක්සලයිට් වාදියෙක් හැටියට හඳුන්වා දෙමින් සිරගත කළ හැටි අපි සියලු දෙනාටම මතක් වෙනවා ඇතැයි මම සිතනවා. මොකද අපි එදා තිස්ස අබේසේකරයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අපි සියලු දෙනාම එකට එකතු වී එදා මම ඊටම ලාබාල කෙනෙක් හැටියට ඔවුන් සමග දේශපාලන කතන්දරවලට යොමු වුණා. ඒ දේශපාලන අභිලාෂ ඉදිරියේදී එසේ පරිගැනීමට ලක් වෙච්ච විජේ කුමාරතුංගයන් ගැන මම අද කනගාටු වෙන ඔහු මතක් කරනවා. ඔහු එදා විඳ දුක් ඒ හිර ගෙදර දාලා ඔහුට කරපු අසාධාරණකම් අවසානයේ ඔහුට කවදාවත් මේ පාර්ලිමේන්තුවේ පස් පා ගන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ කරපු හැම දෙයක්ම කරේ අසාධාරණ විදිහට ඔහුව නැති කරන අදහසින්මයි. අවසානයේ ඔහුට ජීවිතෙන් වන්දි ගෙවන්න ලැබුණා. එහෙම වෙන්න එක හේතුවක් තමයි මේ දේශපාලන පරිගැනීම් කියලා මම විශ්වාස කරනවා. මේ පරිගැනීම් වල අවසානයක් දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද වරින් වර ඒ පැත්ත මේ පැත්ත මාරු වෙන අවස්ථාවන් වලදී මේ දේශපාලන පරිගැනීම් අනන්තවත් අප්‍රමාණවත් වෙනවා. මට මතක් වෙනවා මම විශ්වාස කරන මම අදහන ආගමේ හැටියට මම විශ්වාස කරනවා ඔවැනි දේ කරන අයට දිට්ඨ ධම්ම වේදීය කර්මය අනිවාර්යෙන් පරිසම් දෙනවා. ඔවුන්ට සිද්ධ වෙනවා අනිවාර්යෙන් මේ ආත්මේදී අපේ දැස් පණ අපිට ඒවාට අනිවාර්ය දනුවම් ලැබෙන්නට. ඔබතුමීට තවත් විනාඩි 2යි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ වැඩිම ඡන්ද බලයක් තියෙන කාන්තාව. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කී දෙනෙක්ද කාන්තාව? ඒක තමයි කොයි ආණ්ඩුවෙනුත් කාන්තාවට අද ලැබිලා තියෙන තැන. තමුන්නාන්සලාට මම කියන්නේ මේ ගරු සභාවේ මම කියන්නේ එකම දෙයයි. කාන්තාවක් ඉදිරියට එනකොට මොනතරම් ප්‍රශ්න මොනතරම් අපහාස මොනතරම් දේවල් විඳගෙන දෙන්නේ මම කවදාවත් හිතුවේ නෑ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෝටිපතියෙක් වෙන්න හරි වෙනම නමක් හදාගන්න හරි මං ඒ කිසි දෙයක් හිතුවේ නෑ. මට එකම සිතුවිල්ලයි තිබුණේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන කියන එකම අදහස පෙරදරි කරගෙනයි මම මේ පාර්ලිමේන්තුවට ආවේ. මට එදත් සැලකුවේ අන්න ඒ විදිහටයි. මාව මේ පාර්ලිමේන්තුවෙන් යවනකල් මෙවර ඡන්දයට ආවහමත් පරද්දන්න පුළුවන් නම් පුළුවන් උපක්‍රම සේරම දැම. එහෙමද මේ රටේ කාන්තාවන්ට සලකන්නේ? එහෙමද මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට කාන්තාවන් එයිද එහෙම වුණාම? ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ දේශපාලන පරිගැනීම් අපි නතර කළ යුතුයි. මම මේ අවස්ථාවේදී අවසාන වශයෙන් මගේ රංගන ශාස්ත්‍රයේ හිටපු මගේ ඒ රංගන සහාය ශිල්පියා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමා ගැන කතා කරන්න ඕනේ. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙවෙයි. මම ජනාධිපතිතුමාගෙන් උතිල්ලා සිටිනවා පුළුවන් නම් මේ කලාකාරුවට කලාවේ නාමයෙන් සමාව දෙන්න කියලා. One mission, one channel, and one more thing. 1 million subscribers on YouTube.